ආයුබෝවන් දුත්තේ කොරෝනා සංගතයෙන් පස්සේ අපි WhatsApp group එක paper research ආසන ප්‍රමාණයක් කරලා තිබුණා. ඊට අමතරව පාස්කෝඩ් සාකච්ඡා කරා. අපි අද වැඩක් කරන්න යන්නේ අපිට ඉස්සරහට කරන්න තියෙන පාඩම් කීපයක් වීඩියෝ ආකාරයෙන් ඔයගලන්ට ගෙන එන්න තමයි අද ඉඳන් ඉස්සරහට මම බලාපොරොත්තු වෙන්නේ. මේක ඔයගලන්ට විභාගයට යන්න ලොකු උදව්වක් වෙයි. අපි නැවත ක්ලාස් පටන් ගත්තාම අපි නැවත මේ පාඩම් කරනවා. ඊට අමතරව ඔයගලන්ට පොඩි පහසුවක් වෙන්නේ පාඩම් ටික වීඩියෝ ආකාරයෙන් ගේන්න ඕන කියලා හිතුවා. ඒකේ පළවෙනි විදිහට බදු විද්‍යාවේ අන්තිම ඒකකයේ පදාර්ථ සහ විකිරණේ පාඩම අද මම මේ වීඩියෝ එක තුලින් ඔයගලන්ට කියන්නේ අදහස් කරනවා. සියල්ලම නෙමෙයි එකවර කොටසක්. පළවෙනි කොටස උෂ්ණ විකිරණය සහ විනිස්ථාපන නියමය වගේ මේ මුල් කාරණා ටික අපි කතා කරමු පුළුවන් තරම් ඉක්මනට. මොකද කාලය කොහොම අඩු කාලයක් තුළ අපිට මේ ටික කරගන්න ඕන. අපි ඉක්මනටම බලමු පදාර්ථ සහ විකිරණය මෙතන ඉඳලා එහාට. මාතුල අපි ලියලා දිනවා පදාර්ථ සහ විකිරණයට මුලින්ම අපිට තියෙන්නේ තාප විකිරණ. තාප විකිරණ කියලා කියන්නේ මාධ්‍යයක් ඇතුව හෝ නැතුව විද්‍යුත් සහ චුම්බක ශේෂ්ඨ ආධාරය. නැත්නම් විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් තාප ශක්තිය සංක්‍රමණය තමයි තාප විකිරණ කියලා සැලකන්නේ. ඊට අපිට ඊට අමතරව පදාර්ථ විකිරණයට මුලින්ම අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ කුෂ්ණ වස්තු විකිරණ. කුෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් කුෂ්ණ වස්තුවක් කියලා කියන්නේ පතනය වන සියලුම තාප විකිරණ අවශෝෂණය කරන්නා වූ පරිපූර්ණ වශයෙන් විමෝචනය කරන්නා වූ වස්තුවක් අපි කුෂ්ණ වස්තුවක් කියලා සැලකනවා. ඊට අමතරව සරලව කියනවා නම් කළු වස්තු නැත්නම් black body තමයි අපි කුෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. අපිට ස්වභාවිකව හම්බෙන කුෂ්ණ වස්තුව තමයි සූර්යයා සියලුම තාප විකිරණ අවශෝෂණය කරන සියලුම තාප විකිරණ විමෝචනය කරන. ඊට අමතරව අපිට කෘත්‍රිමව කුෂ්ණ වස්තුවක් හදා ගන්න පුළුවන්. අපි බලමු කෘත්‍රිමව කුෂ්ණ වස්තුවක් කොහොමද හදාගන්නේ කියලා. මේක ගෝලාකාර වස්තුවක්. මේක ඇතුළේ තියෙනවා කූණ්‍යකාකාරයේ කොටසක්. මේකට අපි කියනවා නෙරිය කියලා. මේ කුඩා සිදුරෙන් ඇතුල් වෙන තාප විකිරණය මේ නෙරිය මත පතනය වුණාම මේකෙන් පරාවර්තනය වෙලා මේ ගෝලාකාර කොටස ඇතුලේ දිගින් දිගටම පරාවර්තන වීම ගණනාවකට ලක් වෙමින් මේක ඇතුලේ දිගටම රැඳිලා තියෙනවා. ඒ අතරතුර මේ පරාවර්තනලා යන තාප විකිරණය මේ සිදුර ආසන්නයට ආවොත් මෙතෙන් එළියට පිටවීමේ හැකියාවක් තියෙනවා. ඒක වළක්වන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඕනම වෙලාවක ඕනම තාප විකිරණයකට මේකෙන් ඇතුල් වෙන්නත් පුළුවන් මේ සිදුරෙන්. ඒ වගේම මේකෙන් එළියට යන්න පුළුවන්. ඒ නිසා අපි කුෂ්ණ වස්තුව කියලා සලකන්නේ සැකස්ම මේක වුණාට මේ ගෝලාකාර කොටසවත් මේ නෙරියවත් නෙමෙයි අපි කුෂ්ණ වස්තුව කියලා සලකන්නේ. මෙන්න මේ කුඩා සිදුර තමයි අපි මෙන්න මේක කුෂ්ණ වස්තුව කියලා අපි සලකන්නේ. එහෙනම් මේ තමයි කෘත්‍රිම කුෂ්ණ වස්තුවක් හදාගන්න ආකාරය. දැන් කුෂ්ණ වස්තුවක් හදාගත්තාම අපි මෙතන ගැන කතා කරන්න යන්නේ කුෂ්ණ වස්තුවකින් විකිරණ තාපය විමෝචනය කිරීම සම්බන්ධයෙන්. ඒහා සම්බන්ධ නියමයක් තියෙනවා අපිට ස්ටෙෆාන් නියමය කියලා කුෂ්ණ වස්තු විකිරණය යටතේ. අපි බලමු ස්ටෙෆාන් නියමය කියන්නේ මොකක්ද කියලා. ස්ටෙෆාන් නියමය කියලා කියන්නේ
රතු කුෂ්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ තාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය එහි පෘෂ්ඨික නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝම සමානුපාතිකයි. ඔක තමයි ස්ටෙෆාන් නියමය කියලා කියන්නේ. කුෂ්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ තාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය එහි පෘෂ්ඨික නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝම සමානුපාතිකයි කියන එක තමයි ස්ටෙෆාන් කියන්නේ. බලමු අපි ඒක ප්‍රකාශනයක් ආකාරයට කොහොමද ගන්න කියන එක. දැන් මේ කියන්නේ කුෂ්‍ය වස්තු. මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් අපි T කියලා ගත්තොත් මෙයාගේ ඒකක වර්ගඵලයක්. මම ඒක වර්ගඵලයක් සැලකුවේ වර්ග මීටර එකක්. ඒකක වර්ගඵලයකින් විකිරණ තාපය විමෝචනය වෙන ශීඝ්‍රතාවය මෙයාගේ පෘෂ්ඨික නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝමයි කියලා තමයි ස්ටෙෆාන් කියන්නේ. ඉතින් මෙයාගේ ඒක වර්ගඵලයකින් විකිරණ තාපය විමෝචන වෙන ශීඝ්‍රතාව අපි E out කියලා ගත්තොත් පිටවීම නිසා අනුලෝමයි T වල 4. මේ අනුලෝම විගත කරලා අපි නියතයක් දානවා. මේ නියතය තමයි සිග්මා. නැත්නම් ස්ටෙෆාන් නියතය. CP. මේක තමයි ස්ටෙෆාන් නියමයේ ගණිතමය ප්‍රකාශනයේ वर्ग मीटरेट वॉट. स्टेफान नियमे අපිට ලැබෙන ප්‍රකාශන තමයි මේ කතා කරේ අපි කුෂ්‍ය වස්තුවේ ඒකක වර්ගඵලයකින් විකිරණ තාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව. මේ මුළු කුෂ්‍ය වස්තුවේ සම්පූර්ණ කුෂ්‍ය වස්තුවේ පිට වෙන මුළු විකිරණ තාපය හොයන්න නම් මේ කුෂ්‍ය වර්ගඵලය කැපිටල් A කියලා හිතුවොත් මේ දින ඒක වර්ගඵලයකින් විමෝචන ශීඝ්‍රතාවය මේ මුළු වස්තුවේ පිට වෙන ගාන හොයන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ප්‍රකාශනය මේ මුළු කුෂ්‍ය වර්ගඵලයෙන් වැඩි කරන්න. इनसे आप लियान बुलवांग මම ගන්න E out total के total මුලකම නිසා total කියලා ගත්තේ සමානයි sigma t 4 වැඩි කරන්න ඕන එයාගේ මුළු මේක what එහෙම නැත්නම් තත්පරයට joule මේ කියන්නේ මේ තියෙන කුෂ්‍ය වස්තුවේ ඒකක වර්ගඵලයකින් විකිරණ තාප විමෝචන ශීඝ්‍රතාව මේ තියෙන්නේ මුළු කුෂ්‍ය වස්තුවෙම විකිරණ තාප විමෝචනය කරන ශීඝ්‍රතාවය මේක මුළු වර්ගඵලයෙන් වැඩි කරනවා අපිට ලැබෙනවා මුළු තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාව මේක තමයි ස්ටෙෆාන් නියමයට අදාළ ප්‍රකාශන ටික. ඒතර කුෂ්‍ය වස්තුවකින් විකිරණ තාපය විමෝචනය කරනවා වගේම අපි කිව්වා සියලුම තාප විකිරණ අවශෝෂණය කිරීමේ හැකියාව මෙයාට තියෙනවා කියලා. ඒතර විමෝචනය සඳහා අපි ප්‍රකාශනයක් ඒවා වගේම අවශෝෂණය සඳහා ප්‍රකාශනයක් තියෙනවා. අපි බලමු.
පරිසර උෂ්ණත්වය කෙල්වින් T0 වන ප්‍රදේශයක අපි උෂ්ණ වස්තුව තියලා තියෙනවා. එතකොට එළියෙන් එන තාප විකිරණ මේ උෂ්ණ වස්තුවට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙනකොට උෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින්, කියන්නේ වර්ග මීටර එකකින් විකිරණ තාපය අවශෝෂණය කරගන්න ශීඝ්‍රතාවය අපිට හොයන්න පුළුවන්. අපි ගත්තොත් කුෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාව E in කියලා. ඒකත් අර ප්‍රකාශනයේම E සමාන සිග්මා T4. හැබැයි මෙතන T කියලා කියන්නේ කුෂ්ණ වස්තුවේ උෂ්ණත්වය නෙමෙයි, එළියෙන් ඇතුළට තමයි තාප විකිරණ එන්නේ. ඒ නිසා මෙතන T කියලා අපි ගන්නේ බාහිර පරිසර උෂ්ණත්වය T0. මේ තමයි එතකොට කුෂ්ණ වස්තුවක ඒක වර්ගඵලයකින් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාව. කුෂ්ණ වස්තුවේ මුළු වර්ගඵලයෙන් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාව හොයන්නකොත් අපි ඉස්සෙල්ලා මේක A වලින් වැඩි කරලා මුළු කුෂ්ණ වර්ගඵලයෙන් වැඩි කරලා විමෝචන ශීඝ්‍රතාවය හොයුවා වගේ මේකත් කුෂ්ණ වස්තුවේ කුෂ්ණ වර්ගඵලයෙන් මුළු වර්ගඵලයෙන් වැඩි කරලා අපිට පුළුවන් හොයන්න මෙයා විකිරණ තාපය අවශෝෂණය කරන මුළු ශීඝ්‍රතාවය කොච්චරයිද කියලා. E in total කියලා ගත්තොත් අපි A sigma T0 මේක watt. මේ තමයි එතකොට මේ තියෙන විකිරණ තාපය විමෝචනය කරන මුළු ශීඝ්‍රතාව, මේ තියෙන විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාව, මේ දෙකේ වෙනස තමයි විමෝචන ශීඝ්‍රතාව හොයනකොට කුෂ්ණ වස්තුවේ උෂ්ණත්වය දාන්නේ. අවශෝෂණ ශීඝ්‍රතාව හොයනකොට බාහිර උෂ්ණත්වය තමයි අපි ආදේශ කරන්නේ. ඒක කිසියම් අවස්ථාවක කුෂ්ණ වස්තුවෙන් උරා ගන්න හෝ පිට කරන නැත්නම් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන සඵල ශීඝ්‍රතාව, තාපයකින් අවශෝෂණය කරන සඵල ශීඝ්‍රතාව හොයන්නේ කොහොමද අපිට මේ දෙකේ වෙනස ගන්න. මොකද මේ තියෙන විමෝචන ශීඝ්‍රතාව, මේ තියෙන අවශෝෂණ ශීඝ්‍රතාව, මේ දෙකේ වෙනස තමයි තාපයකින් විමෝචනය හෝ අවශෝෂණය කිරීමේ සඵල ශීඝ්‍රතාව හොයන්නේ කිව්වහම මේ දෙකේ වෙනස තමයි අපිට ගන්න වෙන්නේ. සමහර අවස්ථාවල මේක වැඩි වෙන්න පුළුවන්, සමහර අවස්ථාවල මේක වැඩි වෙන්න පුළුවන්. වැඩි එකකින් අඩු එක අඩු කරාම අපිට ලැබෙනවා විමෝචනය හරි අවශෝෂණය හරි දෙකේ වෙනස අපිට ගන්න පුළුවන්. ඉතින් දුවක් delta E කියලා ගත්තොත් delta E සමානයි ඔය දෙකේ වෙනස. විමෝචන ශීඝ්‍රතාව සහ අවශෝෂණ ශීඝ්‍රතාව කියන දෙකේ වෙනස. මේ තමයි කුෂ්ණ වස්තුවෙන් විකිරණ තාපය විමෝචනය කරන සඵල ශීඝ්‍රතාවය හොයන ප්‍රකාශනය. ස්ටෙෆාන් නියමය යටතේ මෙන්න මේ ටික අපි දැනගෙන තියෙන්න ඕන කුෂ්ණ වස්තුවක් සඳහා. ඊට පස්සේ අපිට මේ ස්ටෙෆාන් නියමය එහෙම නැත්නම් කුෂ්ණ වස්තුවේ විකිරණ තාපය විමෝචනය සහ අවශෝෂණය කියන එක මේ විදිහට හොයන්න පුළුවන්. ඒතර මේ කුෂ්ණ වස්තු වලින් පමණක් නෙමෙයි තාප විකිරණ පිට වෙන්නේ සහ අවශෝෂණය කරන්නේ. සාමාන්‍ය වස්තුවකුණු
විකිරණ තාපය අවශෝෂණය සහ විමෝචනය කිරීම දෙකම කරනවා. ඒතර ඒ වගේ අවස්ථාවක සාමාන්‍ය වස්තුවකට කොහොමද මේ ස්ටෙෆානියම යෙදෙන්නේ කියන එක තමයි අපි ඊළඟට බලන්න යන්නේ. එතෙන්දී අපිට තියෙනවා පෘෂ්ඨික විමෝචකතාවය සහ පෘෂ්ඨික අවශෝෂකතාවය කියලා රාශි දෙකක්. අපි මේ දෙකත් එක්ක සාමාන්‍ය වස්තුවක් සඳහා ස්ටෙෆානියම යෙදෙන්නේ කොහොමද කියන එක බලමු. සාමාන්‍ය වස්තුවක් සඳහා ස්ටෙෆානියම භාවිතා කිරීම මේක එකවර අපිට යොදන්න බෑ. පෘෂ්ඨික විමෝචකතාවය කියන රාශියත් එක්ක තමයි අපිට මේක යන්න වෙන්නේ. පෘෂ්ඨික විමෝචකතාව කියන එක බැලුවොත් simple E emission simple E පෘෂ්ඨික විමෝචකතාවය කියන්නේ පෘෂ්ඨික විමෝචකතාවයට අර්ථ දැක්වීමක් තියෙනවා. ඒකද කියන්නේ සාමාන්‍ය වස්තුව සලකන උෂ්ණත්වයකදී සාමාන්‍ය වස්තුවක සලකන උෂ්ණත්වයකදී එහි ඒකක වර්ගඵලයකින් විකිරණතාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවයත් එම උෂ්ණත්වයේම පවතින කුෂ්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණතාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවයත් අතර අනුපාතයට අපි කියනවා පෘෂ්ඨික විමෝචකතාවය කියලා. ඊළඟට මෙහෙම ලියද හැකි ප්‍රකාශනයක් ආකාරයෙන් අපි ලියුවොත් සරලව බලන්න. එතකොට සාමාන්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණතාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය අපි E normal කියලා ගමු. සාමාන්‍ය වස්තුවක් නිසා normal. ඒ උෂ්ණත්වය T කියලා ගත්ත සාධාරණ උෂ්ණත්වය කුෂ්‍ය වස්තුවේ ඒක වර්ගඵලයකින් විකිරණතාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය අපි දන්නවා සිග්මා T4. මේක මෙහෙම වැඩි වුණාම අනිත් පැත්තට ಗುಣ වුණාම අපිට ගන්න පුළුවන් E normal සමානයි simple E වාරයක් sigma T4. අන්න එහෙනම් අපිට ලැබෙනවා මෙන්න අපිට ලැබුණා සාමාන්‍ය වස්තුවක් සඳහා ස්ටෙෆාන් නියමය වෙනස් වෙලා යෙදෙන ආකාරය. sigma T4 කියලා කියන්නේ කුෂ්‍ය වස්තුවකට ඒක සාමාන්‍ය වස්තුවකට එනකොට පෘෂ්ඨ විමෝචකතාව කියලා අගයක් තියෙන සංගුණකයක්. එකට වඩා කුඩා අගයක් දශම ගණන් ඉන්නේ. මේ අදාළ වස්තුවට අදාළ වගේ වෙනස් වෙන එක් වස්තුවට අදාළ ඒ අදාළ වස්තුවට අනුරූප පෘෂ්ඨ විමෝචකතාවයෙන් ගුණ කරලා ස්ටෙෆාන් නියමයට අදාළ ප්‍රකාශනය අපි අරගන්නවා සාමාන්‍ය වස්තුවක් සඳහා. මේ තියෙන්නේ ඒකක වර්ගඵලයකින් සාමාන්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණතාපය විමෝචනය කරන ශීඝ්‍රතාවය වොට් වර්ගමීටර. මේකෙත් ඉස්සෙල්ලා වගේම පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A වන සාමාන්‍ය වස්තුවක් ගත්තොත්
විමෝචනයේ මුළු ශීඝ්‍රතාවය ගන්න මේක ඒ වලින් වැඩි කරන්න ඕන. normal total මුළු කියලා ගත්තොත් මුළු වගේ කියලා ඒකෙත් ඒ වැඩි කරන්න ඕන. ඔබ තමයි ප්‍රකාශනයේ අපිට ලැබෙන එකම ආකාරයේ ප්‍රකාශනයට කියන්නේ සාමාන්‍ය වස්තුවක් සඳහා මේ කෘත්‍රිම විමෝචකතාවයෙන් ප්‍රකාශනයේ ගුණ වෙන එක විතරයි මේ වෙනස. ඒ විමෝචන සාමාන්‍ය වස්තුවකින් විකිරණ තාපය විමෝචනය කරන මුළු ශීඝ්‍රතාවය මේ ඒකක වර්ග ඵලයකින් මෙදින්නේ මුළු පෘෂ්ඨයෙන් සම්පූර්ණ පෘෂ්ඨයෙන් පිට වෙන ශීඝ්‍රතාව මේක ඒ වලින් වැඩි කරලා ගන්නවා. ඒ වගේම අපිට පුළුවන් සාමාන්‍ය වස්තුවකිනුත් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාව ගන්න. එතෙන්දි තියෙන රාශියක් තවත් එකක් අවශෝෂකතාවය කියලා විමෝචකතාවය මේකට හේතුව වගේම අවශෝෂකතාව කියලා එකක් තියෙනවා. අපි දැන් බලමු අවශෝෂකතාවය කියන්නේ මොකක්ද කියලා. මේකේ විමෝචකතාවය වගේම අපිට පුළුවන් සාමාන්‍ය වස්තු පැහැදිලි. අවශෝෂකතාව සමානයි සාමාන්‍ය වස්තුවක ඒක වර්ගඵලයකින් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවයත් කුෂ්ඨ වස්තුවක ඒක වර්ගඵලයකින් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවයත් අතර අනුපාතය තමයි කුෂ්ඨික අවශෝෂකතාව කියලා අපි අර්ථ දක්වලා තියෙන්නේ. ඒතර මේකෙත් සාමාන්‍ය වස්තුවේ අපි E in normal කියලා ගත්තොත් මේක සිග්මා T නෝට් 4 T නෝට් කියන්නේ අපි දන්නවා අවශෝෂණය වෙනකොට බාහිර උෂ්ණත්වය තමයි ආදේශ කරන්නේ. මේකෙන් අපිට ගන්න පුළුවන් මේක මෙහෙට වැඩි වුණාම A සිග්මා T නෝට් 4 මේ තියෙන්නේ සාමාන්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ තාපයේ අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාව. ඒකක වර්ගඵලය. මුළු වස්තුවෙන්ම අවශෝෂණය කරගන්න ශීඝ්‍රතාව හොයන්න ඕන නම් මේක අදාළ වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලයෙන් වැඩි කරන්න ඕන. ඔය තමයි මෙගාවොට්. මේ තමයි සාමාන්‍ය වස්තුවක විකිරණ තාපය අවශෝෂණය කිරීමේ මුළු ශීඝ්‍රතාවය මුළු වස්තුවෙන්ම අවශෝෂණය කරන ශීඝ්‍රතාවය වෙන ප්‍රකාශනය
මේව මම කොහොමද ලිව්වා පහසු ක්‍රමයකට මතක තියාගන්න. ඔක තමයි ස්ටෙෆාන් නියමය සාමාන්‍ය වස්තුවක් සඳහා විමෝචනය සහ අවශෝෂණය සඳහා යෙදෙන ආකාරය. අපි දෙනවා වින් විස්ථාපන නියමය. වින් විස්ථාපන නියමය. වින් විස්ථාපන නියමයක් විදිහට ප්‍රකාශ කරොත් කුෂ්ණ වස්තුවකින් විමෝචනය කරනු ලබන තාප විකිරණවල උච්ච තරංග ආයාමය. උච්ච තරංග ආයාමය කියලා කියන්නේ කුෂ්ණ වස්තුවකින් සියලුම තරංග ආයාම වලට අදාළ තාප විකිරණ විමෝචනය වෙනවා. ඒ වගේම එක එක තාප විකිරණයේ තීව්‍රතාවය වෙනස්. ඒතර මේ තීව්‍රතාව ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කරොත් තරංග ආයාමයත් එක්ක ඔන්න ඔහොම එකක් ලැබෙනවා. කුෂ්ණ වස්තුවකින් විමෝචනය කරනු ලබන තාප විකිරණ වල තීව්‍රතාවයයි ඒවල තරංග ආයාමයේ ප්‍රස්ථාරගත කරොත් ලැබෙන ප්‍රස්ථාරය තමයි මේ. මෙන්න මෙයාගේ උපරිම තීව්‍රතාවය සහිත තාප විකිරණය සහිත අදාළ තරංග ආයාම මෙතන. මෙන්න මේකට අපි කියනවා උපරිම තීව්‍රතාව. මේකට අපි කියනවා උච්ච තරංග ආයාමය. උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමයට කියනවා උච්ච තරංග ආයාමය. වින් කියන්නේ මෙන්න මේ උච්ච තරංග ආයාමය අදාළ කුෂ්ණ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය T කියන එකනට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. lambda m අනුලෝමයි එකයට කැපිටල් T. අනුලෝමයක් නියතයක් දානවා අපි C වින් නියතය. මේක මේකට ගත්තාම අපිට ලැබෙනවා lambda mt සමානයි C. ඔන්න වින් විස්ථාපන නියමයට අදාළ ගණිතමය ප්‍රකාශනය. මේ ප්‍රකාශනයේ C කියන්නේ වින් නියතය. අපිට පේනවා පැහැදිලිව මේකේ lambda m උච්ච තරංගායාමයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ ගුණිතය නියතයක්. උෂ්ණත්වය වැඩි වෙනකොට තරංගායාමයේ අඩු වෙනවා. තීව්‍රතා ප්‍රස්ථාරය මේක මම තියාගන්න ඕනේ ප්‍රකාශනේ. මේ තීව්‍රතා ව්‍යාප්ති ප්‍රස්ථාරයේ උපරිම තීව්‍රතාවය කියන අගය අදාළ කුෂ්ණ වස්තුවේ උෂ්ණත්වය සමග වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න කුෂ්ණ වස්තුවේ උපරිම තීව්‍රතාවය කියන අගය වැඩි වෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙනකොට මේ ප්‍රකාශනය අනුව අපිට පේනවා උෂ්ණත්වය වැඩි වෙනකොට තරංග ආයාමයේ lambda m අඩු වෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙනකොට තීව්‍රතාවය වැඩි වෙනවා. E සමානයි sigma t 4 කියන ප්‍රකාශනය අනුව t වැඩි වෙනකොට E වැඩි වෙනවා. එතකොට තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ නිසා අපි එකිනෙකට වෙනස් උෂ්ණත්ව කීපයක් සඳහා මේ ප්‍රස්ථාරය යන්දොත් T1 ට වඩා T2 වැඩි, T2 ට වඩා T3 වැඩි, උෂ්ණත්වය වැඩි වෙනකොට උච්ච තරංග ආයාමය උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය එන්න අඩු වෙලා තියෙනවා. තරංග ආයාමය මේ පැත්තට යනවා. තීව්‍රතාවය මෙහෙට යනවා. වැඩි වෙනවා. උච්ච තරංග ආයාමය අඩු වෙනවා. තීව්‍රතාවය උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රස්ථාරයේ තීව්‍රතාවය එන්න වැඩි. උපරිම තීව්‍රතාවය ඔය විදිහට තමයි
උච්ච තරංගායාමය නැත්නම් තරංගායාමයයි තීව්‍රතාවයයි ප්‍රස්ථාරගත කරාම ලැබෙන ප්‍රස්ථාරය මේකට අපි කියන්නේ තීව්‍රතා ව්‍යාප්තිය කියලා. මේකෙන් අපිට ලබා ගන්න තව දෙයක් තියෙනවා. තරංගායාමය සහ තීව්‍රතාවය අතර මෙන්න මේ දිලා තියෙන ප්‍රස්ථාරය අපි අඳලා තියෙන ප්‍රස්ථාරයෙන් යට වෙච්ච වර්ගඵලය. කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් විකිරණ තාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවයට සමානයි මේ යට වර්ගඵලය. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕන නම් වටිනවා අපිට MCQ වලට බොහෝ වෙලාවට මේක අහන්න පුළුවන්. ඔය තමයි පදාර්ථ සමීකරණය යටතේ ස්ටෙෆාන් නියමයේ විනිශ්චාපන නියමයේ යටතේ තියෙන කරුණු ටික මෙතනින් එහා ඊළඟ කොටස අපි ඊළඟ වීඩියෝ එකේදී ගේන බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.